කේපවැසි කන්න ඉතින් නේද? ඒ වගේ එතකොට බලන්න කොච්චර පහත් තලයක මේ මනස ගන්න පුළුවන්ද කියන එක. ඒකයි එකෙන් තේරුම් ගන්න ඕන. මනස බිඳුවටම දාන්න පුළුවන්. නේද? වචන කියනවා නේද? ඔයගලගේ හස්බන්ඩ්ලාත් ඔයගලට නේද? හොඳ සුද්ධ සිංහලෙන් කතා කරන්නේ නේ. ඔය හිටියට උපසක මාතුරුවගේ නෝන කටහැරියම. ඔය උපසක ගන්න නේද? ඔයගලත් එහෙම නේද? නේ? ඒ වචන සෙට් එක හැමෝටම එකයි නේද නේ? මූසලි නේ? මම දන්නේ මම නම් කිව්ව ඉස්සර. ඔබල කියන්නේ අපෝ අපි නම් කියන්නේ අපි හොඳ වැදගත් මිනිස්සු හොම්. මෑනියෝ වගේ ඔය 3rd class වචන පාවිච්චි. මන්නත් මොකද 3rd class බව මානස තේරුම් ගන්න නිසා තමයි මට 1st class වෙන්න පුළුවන් වුනේ. ඔයගොල්ලෝ තාම 3rd class නෑ කිය ඉන්නේ කොහෙද? නේද? තේරුම් ගන්න. මම මේ කතා කරන්නේ ඕගලන්ට අයිතියක් නැති ඒ අයිතියක් දිදී ඕගලන්ව සසරේ යවන ඔය ඇතුලේ ඉන්න මොකද උට දෙන්න නමකුත් නැහැ. එච්චරට එපා කරපු එකේ. නේද? බුදුහාඳුරුගේ තණ්හාව නැමැති නේද? වඩුව මරලා දැම්මා කියලා නේ. ඉතින් අන්න එයා තමයි ඕක කරන්නේ. නේද? පොඩි දුවට තේරුණාද? මොකද්ද ඔයාලට තේරුණේ? තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ ඇලීම අපේ හිතට එන ඇලීමුයි ගැටීමුයි. දැන් ඇලීමක් කියන්න බෑනේ ඒක. ඇලීමක් කියන්නේ දැන් මගේ බොනිකට මං ඇල්ලුනා. එතකොට මම ඒක දැක්කහම මම දැන් මේ ඇලුනා නේද කියලා එතකොට නැති වෙනවා. ඒත් සමහර වෙලාවට ආයි එනවා ඒක. ඉතින් මම ඒ වෙලාවට ආයි දැක්කහම නැති වෙනවා. නැති වුණාම මොකද වෙන්නේ? නැති වුණාම සිත සංසුන් වෙනවා. මම ඇලුනා නේද කියන එක නැති වුණා. මට ඒක වෙන කෙනෙක්ට දෙන්න ඕනේ දෙන්නත් පුළුවන් ඕන. ඒ වෙලාවට විතරයිද? නෑ ඕන වෙලාවක. හොඳයි. අද ගෙනාවද බොන්නේ? ඔය බෑග් එක දෙන්න බැරිද? උපනා. එහෙනම් දීලා යන්න පොසෙද්ද? හොඳයි. ඒ නේද පොඩි කාලේ ඉඳලා අන්න ඒකයි මම කියන්නේ. එතන ඉඳලා තමයි මනස වර්ධනය කරන්න ඕන මේ ඒකට කියන්නේ මේ ධනාත්මක පැත්තට. අපි ධනාත්මක කියන්නේ සසරේ යන පැත්තටනේ. ඒ ඍණාත්මක සබා ධනාත්මක තමයි මේක. නිවෙන පැත්ත ධනාත්මක වෙනවා. ඒකට එයා දන්නෝ එයා සියල්ල ක්‍රමක්‍රමයෙන් එයා වටිනාකම් දෙන එක නතර වෙලා යනවා. අපි වටිනාකම් දෙන්න නිසානේ නේද මේ දුක ඇති වෙන්නේ අපිට නේද? ඒක ඇලිලා වටිනාකමක් දෙනවා නැත්නම් ගැටිලා වටිනාකමක් දෙනවා. ඒකට අන්න ඒවා නැති වෙලා ගියාම අනේ මොකුත් නෑ මේක. ඇත්තටම රකින්න දෙයක් නැති බව අවබෝධ වෙනවා තමයි. අපි තමයි වටිනාකම් දීලා තියෙන හැමදේම. ඔව්. මේ ගස් කොළා මේ බාහිර ලෝකෙට අපි තමයි වටිනාකම් දෙන්නේ නේද? කපන්නෙත් අපි වවන්නෙත් අපි නේ. බොරු වැඩක් ඉතින් ඇත්තට මේක ඇත්තටම යන්න දෙයක් ඇත්තේම නෑ. අනිත් එක තමයි මේකේ තියෙන වටිනාකම මේ බුද්ධ ශාසනයේ හැමදාටම නෑ. ඒකයි මේකේ තේරුම් ගත යුතු වටිනාම දේ. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ තිබ්බත් මේ නිවන් මාර්ගයේ තිබ්බත් මේක හැමෝම අතර නෑ නේද? මන්ද වෙච්ච ඒවනේ ඉන්නේ වැඩිපුරම නේද? ඉතින් එතකොට ඔගොල්ලෝ සතුටු වෙන්න ඔයගලන්ට මේ බුද්ධ වචනේ අහන්න හරි ලැබුණා කියන එක. කවදා හරි ඔයගලන්ගේ කුසලයේ ශක්තිය මේ විදියට වර්ධනය කරගෙන යනකොට දැන් වැඩකට නැති වැඩම කරනවට වඩා අඩුම තරමින් මේක අහලා කෙලෙස් අපේ කෙලෙස් මේවා මේ ඉච්ඡාව ක්‍රෝධය වෛරය මාන්නය කුහකකම් මේවා නැති කරගන්නයි ඕනේ මේවා නැති කරගන්නේ මේ සිත දැකීම තුලින් කියන වටිනා පණිවිඩය හරි මෙතනින් යනවනේ තමුන්ට නේ එතකොට ඒක හරි තමුන්ට ශක්තියක් වෙනවනේ
ඒක කරන වෙලාවට හරිය තමුන්ට තේරුම් යනවනේ මේක මෙහිමයි කියලා. දුකයි තමා මේ ලෝකේ. ඇත්තටම දැන් මම දන්නවා රස්සාවක් කරන එක ඇත්තටම සැපවත් දෙයක් නෙමෙයි. හරි එතන හැම වෙලාවෙම ඇලීම ගැටීම හරි බහුලයි. නමුත් අපිට එකෙන් ගැලවෙන්නත් විදියක් නැහැ නේද? රස්සාවක් කරන්න එපානේ. ඉතින් ඒ වුණාට අපිට බුදුහාමුදුරුව හරිම තේරෙක කියලා දුන්නා එළිය හදන්න යන්න එපා ඇතුළ හදාගන්න කියලා. ඒක තමයි මේකේ තියෙන විශිෂ්ටම දේ. එතෙන්ට ආවනම් ඔක්කොම හරි. අපි හැමදාම කරන්නේ අපිට හොඳ රස්සාවක් හොයා යන එක නේද? හැබැයි අපිට පුළුවන් වුණොත් තියෙන රස්සාවෙන් අපිට ඒක හරියට කරගෙන අපේ හිත දකිමින් ඒක කරන්න පුළුවන් නම් දැන් බලන්න අර තේ හදන්න වෙනවා. අපි හැමදාටම තේ හදන්න දැන් එයායි මොකද්ද කිව්වේ මාන්නක්කාරකම. එයා උපාධියක් අරගෙන තියෙන කෙනෙක් එයාට සුදුසු රැකියාවක් දෙන්නේ. තේ හදන්න නැති රැකියාවක්. ඉතින් දැන් එයාට මොකද මාත් කල්පනා කරා මොකද්ද දැන් මේ මිනිහට දෙන රස්සාව කියලා. ජනාධිපතිත් ඉන්නවනේ දෙන්න බෑ එයාට. මම තියනවා අනිතේවත් පත් වෙලා නේද? එයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ නේද? තේ හදන එක ඇයි තේ හදන එකට එහෙම කරන්නේ? එයා ඒක මේ අපි තේ හදන්න නෙමෙයි ඉන්නේ නේද? මොකටද ඉන්නේ? එයා මොකද්ද එකෙන් බලාපොරොත්තු? ඉතින් එහෙම ආය රස්සාවක් කරන්න ආව කියලා රජයේ සේවකයෝ විදිහට හරි දෙයක් කරයිද? හිතන්න බෑ නේද? කරන්නේ නැහැ ඒගොල්ලෝ. එතනින්ම එයා පෙන්නවා එයාගේ තියෙන අදූරදර්ශීකම එයාගේ තියෙන අඥානකම අපිට තේ හදන්න තමයි වෙන්නේ කියලා. රස්සාවක් නැතුව රස්සාවක් දෙන්න හැදුවම දැන් ඒකෙත් හොඳම එක හොයනවා. ඒ මොකද්ද? අඥානකම මේ කෙලෙස් වල තියෙන ස්වභාවය ලෝභය, ද්වේෂය, මෝහය. ඒක තමයි ඕනෑම මම කල්පනා කරේ ඒකයි ඕනෑම රස්සාවක් කරන්න පුළුවන් නේ අපිට. අපිට කුණු දැන් ඉතින් මෑනියෝ දැන් ඉතින් නිවන් දැකලා නිසා ඔහොම කියනවා ඒවට අපිට පුළුවන් කුණු ලොරිය වැඩ කරන්න. නෑ අපිට ඒක කරන්න වුණොත් කරන්නේ නේද? ඒවා මොකද මේ උඩින් පේන ලේයර් එක විතර නේ තව යටිනුත් එකක් තියෙනවනේ කර්ම ශක්තිය අනුවත් අපිට අපේ පෙර කරපු ඒවා අනුවත් අපිට මේ වෙනවා. ඉතින් අපිට අපේ කර්ම ශක්තියත් එක හැප්පෙන්න බෑ. අපිට තියෙන රස්සාව ඒක නම් අපි ඒක කරන්න ඕන සතුටින් නේද? ඒකත් සතුටින් කරන්න ඕන. මොකද මේ කර්ම ශක්තිය දිවල දාන්නත් එපා. ඒකනේ එතෙන්ට තේරුනේ. එහෙම වුණා නම් නේද නිවෙන්න පුළුවන් වෙන්නේ. ඒක නේද ඇත්ත ඇති සැටියෙන් දකින්නවා කියන්නේ. එතන නේද නිවීම තියෙන්නේ නේද? නැතුව කවුද නිවන්නේ ඉතින්? උඹට කරන්න බෑ නා අස්සල ඵලයන්. කොහෙද නිවුණද? නේද? අන්නේ ඒ තැනට මනස දැන් මේ පොඩි දරුවා එහෙම හදාගත්තා නම් ඉතින් එයාට පුළුවන් ඕනම තැනකදී නේද ගැටුමක් ඇති වෙන මනස දැක්කලා එයාට සංසුන් වෙන්න පුළුවන්. මොකද කවුරුවත් හිත සතුටු කරවන්නේ නැහැ. ඉතින් දැන් මම ඔය කාරණාව කිව්වට ඕකට දැන් දහසක් දෙනා ගැටිලා ඇති. මම කිව්වේ නිවෙන විදිය. tamunට යමක් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ tamunගේ කර්ම ශක්තිය අනුවයි. ඒවා යථාර්ථය තේරුම් ගැනීම තුලින් අරව නැති වෙලා යනවා ඉබේම. එතකොට සතුටෙන් මියුසික් දම හිසින්දු කිය තේ හදයි. ඒක තැනට එනවා ඊට පස්සේ නිකම්ම. දැන් කුණු අදින දරුවෝ මේ සින්දු කියන ළමයි යන්නේ. මම බලවර කුල්ලෝරිය යන්නේ හොඳ ජොඩේ යන්නේ. ඉතින් ඒක තමයි හරි. මම නම් යම්ලානේ මේගොල්ලෝ තමයි අපේ සැබෑම මිත්‍රයෝ කියලා. අයියනේ අපේ ගෙදර පිරිසුදු කරලා දුන්නේ දරුවෝනේ. ඉතින් ඒගොල්ලන්ට අපි සැලුට් එකක් ගහන්න ඕන නේද? අපේ උන්නම් කොහමද? තුස් ගාලා දාලා හරියට ඒ මිනිස්සුගේ කුණු වගේ ඒ මිනිස්සුගේ ඇඟට ගින් කුණු එක දාන්න. එච්චරට එපා කරපු බෞද්ධයෝ ඉන්නේ. නේද? ඔක්කොම උන් හදන්න ඕන. මුලින් ඉඳලා. නියුන්ට කේන්ති ගිහින්. අනේ නෑ. දැන් ඔක හොයලා වැඩි. හරිද හරියටම. මේක තමයි වෙන්න ඕන වෙනස. මේ වෙනස වුණා නම් හැමතැනම සාමය නේද? සැනසීම. මම කියන්නේ උගත්කම කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාව නිහතමානීව. ඒක නෑ හැබැයි ඇත්තට උගත්කම තුල එහෙම වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ මේ අනිත් පැත්ත නේද? මේ කෙලෙස් පැත්තයි ඇවිස්සෙන්නේ. ඉතින් ඒකට තමයි මේ නිවන කියන එක අවශ්‍ය වෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් තමයි සැබෑ යථාර්ථය අවබෝධ කිරීම තුලින් තමයි ඕනම තැනක ඉන්න පුළුවන්. හැබැයි එයාට ඕනම තැනක ගියොතින් එයා වැජබෙනෝ මිසක් එයා කැපෙන්නේත් නැහැ. එයාට නරක දේවල් ලැබෙන්නේත් නැහැ. නරක එකාට තමයි නරක දේවල් ලැබෙන්නේ. නරක එකා කිව්වේ සිතේ ස්වභාවය.
එහෙම එකාට තමයි එහෙම ඒව ලැබෙන්නේ. අර නිහතමානී කෙනාට කොහෙන් ගියත් හොඳ දේ ලැබෙනවා. ඒකද එයාගේ කුසල ශක්තිය ප්‍රබල නිසා එයාව ඕන කෙනෙක් උසවා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒවම අත්හදා බලන්න ඕවා. ඔය ආකාර ගෝංකාන් වලට කවුරුවත් සලකන්නේ නැහැ. හරිද? සලකන්නේ නැහැ. ඕනම තැනකට ගිහිල්ලා බලන්න. අයිෂා මේ කිව්වොත් දෙයිද වැඩක් කළා නෑ අනේ. කොමාරි කරන්න සර් මේක කිව්වොත් කරනවද නැද්ද? සර් කිව්වා මොකද ඉතින් බල්ලට හරි වැඩේ වෙනවා. නේ? එහෙමද නැද්ද? දැන් මේවද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මෑණියෝ? को अभिधर्म को विनय पीठक को सूत्र पीठक को अभिधर्म पीठक අපි ආවේ වාන්නේ මොනවද කියවන්නේ ත්‍රිපිටකේ ත්‍රිපිටකේම කියවද නැද්ද සූත්‍ර පිටකේ කිව්වා සිත දකින්න විනය පිටකේ කිව්වා හිත පික්කුන අභිධර්මයේ කිව්වා හිත දකින්න එකම තමයි කාර්යශෝ කොහොම කරුවොත් නේද උදාරු විනාශ කරන්න ආපුයෝ ඔය මට කියන්නේ වටක් ඉතින් එහෙම වෙනවා. එහෙම වෙන්නේ තාම ඉතින් අර මනස මොකද ඒකට කරන්නේ නිරෝධායන කරනවා. මනස ඒක කරගන්න. තේරුණා? යමුනා ඔයිට වඩා ඉතින් මේ වෙන්න හරිද? දාන සීල භාවනා කීකේ හරිඳලා හරියන්නේ නැහැ. හරිද? මම මොකක්ද අදහස් කරේ ඉතින් දාන සීල භාවනා කියන්නේ? සීලය කියන එකෙන් ඔය අදහස් කරන්නේ මොකද්ද? දැන් ඔයාලට තේරෙනවද තරහසිත නැතුණු තැන සිල්වත් බව කියන එක? ඒක සිල් ගත්තේ නෑ නේද අපි පොයට ගිහිල්ලා සිල් අරන් නෙමෙයි මේක කරේ. මම නම් සාමාන්‍යයෙන් සිල් අරගෙන ඇති ජීවිතේ දෙපාරක් විතර මෑණිය. මම ඉතින් ඒකෙන් සීලය කියන එක එතනින් නෙමෙයි මම බැලුවේ. පොත්තරේද ඔයා බලන්නේ සීලය? දැන් මේක අනිත් අයටත් වටිනවා හරිද? ඔව් දැන් මම මෑණිය මේ දැන් මගේ ගැන හොඳටම දන්නේ මමනේ. එතකොට මම මගේ ප්‍රශ්නයක් කියද්දි හංගලා කියලා වැඩක් නෑ. එතකොට මෑණියන්ගේ මට උත්තරේ හරියට ලැබෙන්නේ නැහැ මගේ වැරද්ද හදාගන්න. අනිවාර්යයෙන්. ඒ නිසා මම ඇත්තම තමයි කියන්නේ. එතකොට මෑණියෝ මම මගේ කැරක්ටර් එක ඇවිල්ලා හරි දඟලිලි සහගත එහෙම කෙනෙක්. එතකොට මේ අපේ අම්මා හුඟක් සිල්වන්ත කෙනෙක් කියන්නේ. සිල් ගන්න කෙනෙක් එහෙම. සිල් ගන්න කෙනෙක්. ඔව් චාරිත්‍රානුකූල බෞද්ධයෙක්. ඉතින් අම්මා හැම වෙලාවෙම කියනවා යමුනා වගේ දඟලිල්ල වැඩි මෙහෙම ධර්මයට යොමු වෙන්න ඕනේ. ඒවා අඩුයි ඔයාගේ එහෙම කියලා කියනවා මෑණියෝ. ඉතින් එතකොට ඉතින් කාලයත් එක්ක මම කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ මගේ කැම්පස් එකේ යාළුවෙක් තමයි දැන් උපාධිධාරීන් හොඳට හරිනේ මං කියපුවා. කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ළඟට මාව යොමු කරේ. ඒත් එක තමයි කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ළඟට මම මුලින්ම ගියේ. ඊට පස්සේ මට මේ වැලිමඩ අනෝමදස්සි කියලා ස්වාමීන් වහන්සේ කෙනෙකුත් මුණ ගැහුණා. එතකොට තමයි මගේ අර ලොකු පරිවර්තනයක් වුණේ. ඒ වෙනකම්ම මං කරේ විවාහ වුණාට පස්සේ අර කියනවා වගේ ඔය මම අහලා තිබ්බ ධර්ම දානේ උතුම දානේ කියලානේ. ඉතින් එතකොට මම කරේ අවුරුද්දට 3 පාරක් විතර මගේ ගෙදරට ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්බලා එහෙම මේ විදිහටම මේගොල්ලන්ට අහන්න මම අවුරුදු මම හිතන්නේ 5ක් විතර එක දිගටම ওই විදිහටම සැලැස්සුවා. එතකොට මට යම්කිසි අර සීලයක් කියන්නේ අර නිගුණ ස්වභාවයක් අර මගේ එහෙම ඇති වුණා කියලා මටම තේරෙනවා. එතකොට පුතක් හම්බුණා. එතකොට ඒ වගේ මගේ යම්කිසි අර දඟලිලි ගති එහෙම අඩු කළා. මේ ධර්මයේ වෙනුවෙන් වැඩිපුර කැපවීමක් කරන්න මම මගේ ඇතුළෙන්ම කැමැත්තක් ආවා. එතකොට මට ටිකක් වයසත් එක්ක එනකොට මට හිතුණා මේ සීනි බෝල කතන්දර මේවා අය කියලා හරියන්නේ නැහැ. මම ගැඹුරු ධර්මය මොකද්ද කියලා හොයන්න ඕනේ. කොතනින්ද මේ නිවෙන මාර්ගය? මොකද්ද මේ ට්‍රික් එක කියලා ඒක යන්න. හැබැයි එහෙම ගියාට මගේ අර දන් දෙන පැත්ත ඒ පැත්ත එහෙම තිබුණා නෑනේ. ඒක ටච් කරගෙන මම ගියා.
හැබැයි මම අනිත් පැත්තට ගොඩක් යොමු වුණා මෙතන පොඩි සියුම් තැනක් තියෙනවා මේක දන්න කෙනෙක්ගෙන් මම අහගන්න ඕනේ. කියන්නේ මේ දැන් කීප දැනකටම ගියාම තේරෙනවා විවිධ පරස්පරතා තියෙනවා. ඒතකොට ඒ හැම තැනකම මට ගන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඒක මම ගත්තා මෑනියෝ. වැඳලා ගත්තා මම විශාල දෙයක් නෙමෙයි මේ සබ්ජෙක්ට් එක. ඉතින් එතකොට ගන්න පුළුවන් හැම එකෙම අරගෙන ඒ කොච්චර ගියත් මම අධික ලෙස තරහ යන චරිතයක් මගේ රාජකාරිය ඇවිල්ලා මම ඇසිස්ටන්ට් මාර්කටිං මැනේජර් කෙනෙක් මට හැම එකම ඔන් ටයිම් තියෙන්න ඕනේ මෑනේ. නැත්තම් මට මගේ චරිතෙම කේන්ති යනවා. ඒ හරි සිස්ටමැටික්. ඉතින් පස්සේ මට අවබෝධ වුණා හාමුදුරුවෝ කියන බණ වලින් විශේෂයෙන්ම වැලි මඩ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ බණ වලින් මට තේරුණා මේ මම යන ක්‍රමේ වැරදි. මේක වැරදි. මේක නෙමෙයි වෙන්න ඕනේ කියලා. එතකොට සීලය කියන එක එතකොට මම සිල් ගන්න කෙනෙක් නෙමෙයි මෑණියෝ. එතකොට දාණය තියෙන එක මට උපරිම මම අදටත් මෑණියෝ සිරිපාදේ කැලේ ඉහළම කැලේ භාවනාවලින් යෝගීව වැඩවෙසෙන ස්වාමීන් වහන්සේලා දෙනමකට මාස්පතා දාණය යවන කෙනෙක්. මම දැන් මගේ ගැඹුරු ධර්ම දැනගත්තා මම අරක උන්වහන්සේලාට උදව්වක් ඇටියට මම ඒක කරා. උන්වහන්සේලා වඩාගෙන ඉවර කරන්න යන එක මට උන්වහන්සේලාට දානකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒක කියන්නේ මට කුසල නෙමෙයි. උන්වහන්සේට උදව්වක් කියන එක මගේ හිතේ තිබුණා. මම අදටත් දැනටත් මගේ ගෙදර ඒ දානේ ලෑස්ති කරලා තමයි මෑණියෝ අදටත් ආවේ. ඉතින් එතකොට දැන් මට ඕන උනේ මේ ඔක්කොම දැන් කටලිලානේ තියෙන්නේ මෑණි. මේක හැබැයි මම දන්නවා මෙතන ගැලවෙන සිස්ටම් එකක් තියෙනවා. මේක තව කල් නොයවා අවබෝධ කරගන්න. හරි කෙනෙක් ළඟට යන්න ඕනේ. මේක අවබෝධ කරන්න තියෙන දෙයක්. අත්දකින්න තියෙන දෙයක්. ඒක තමයි මට තාම හරියට බැඳිලා නැත්තේ. මම ඒක තමයි කල් නොයවා හොයාගන්න ඕනේ කියන එක තමයි මම මෑණියන්ගේ YouTube එකේ ධර්ම දේශනා ඇහුවා. මම එතකොට දැන් අද මෑණියන් කියන දේ මට ගන්න තියෙන දැන් මට හරි සන්තෝෂයි මම අර වැරදි අවබෝධ තිබුණේ ඒවා මම හදාගත්තා. ඒ වෙලෙම මට අහු වුණා මෑණි. ඒකට මම දැනගත්තා මේක තමයි කරන්න ඕනේ. මේක තමයි කරන්න. මට එකපාරටම කරන්න බැරි වෙයි මෑණියෝ. හැබැයි මම ඒකට උත්සාහ කරනවා. ඒක තමයි මම ආපු මාර්ගය. ඉතින් වැරදි තියනවා නම් දැන් ওই මෑණියෝ කිව්වොත් මම හදාගන්න. දැන් ඒකට මම දැනගන්නවා අමුතෙන් දාන දෙන්නේ නැහැ. අමුතෙන් සීලයක් රකින්න දෙන්නේ නැහැ. ඔක්කොම තියෙන වෙන කියලා. දැන් ඔක්කොම මෙතන කියන්නේ දැන් මේ සිත දැකීම තුලින් එන අවබෝධයන් තුලින් ඒ සිල්වත් බව ඔටෝමැටිකලි හැදෙනවා. අන්න ඒක වෙනවා කියන එක. නැතුව මේක ඇතුලේ නැහැ ඒක. ඒක අපි මේක ඒ අනුකොටස් ක්‍රියාවලියක් කරාම අන්න එතකොට ඒක ඒවා ස්මතු වෙනවා කියන එක දැක්. එහෙනම් තමයි යන්නේ. අනිත් කැටිය නේද? බාඩගින් නේද? ඔයාලට ප්‍රශ්න අපිට නෑ මෑණියෝ අපි වැදගත් මිනිස්සුන් ප්‍රශ්න. ඔයාලට නෑ ප්‍රශ්න. මට තියෙන්නේම මෑණියොත් එක්ක ගැටෙන ප්‍රශ්න. පොඩි කාලේ එපා. අවුරුදු 18 පටන් ගන්න බලන්න. දැන් වයස කීයද? මගේ මෑණියෝ තමයි මගේ මෑණියෝ තමයි මාව මේ මගට යොමු කරේ. ඊට පස්සේ මට විපස්සනා කියලා දුන්නේ මගේ බිරිඳ. බිරිඳ? ඔව්. ඒ කියන්නේ බිරිඳ අධික කීර්ති යන නිසා මම එතනින් තමයි ධර්මයේ පැත්තට ගොඩක් මම ඒ වෙලාවට කිනාවලා නිවෙන්න තමයි බැරි. දැන් බිරිඳ ඇවිල්ලා ඉන්නවා. ඔය බලන්න ඔය ලාකුරු ගෑනට. එයාද? යාගිනම යාගේ දේවල් වලට කේන්ති යන ඒක තමයි මට ඇත්තටම දැන් නෑ. දැන් මම ටිකක් යාට කියලා දීලා යම මේ දැන් ඔය ඇහුවද ඒක? අච්චර කාලම් මෑණියෙක් බණ ඇහුවා. මෑණියන්ගේ බණ උදේට මම උදේ ගියා වැල්ට යනකොට ඒ බණ YouTube එකේ දාලා ගියා. වංගිචරේ ගියා. මේක අහන්න කියලා. යාලා යම් කියලා යාම තමයි තීරණය කළේ මෙහෙම කියලා. බණ අහන්න කියලා. ඔය ඇහුවේ නෑ. මම මොනවද අහලා තමයි මෙයාට දැන් දෙන්නම අහනවා. දැන් දෙන්නම නිවිලද? මට අද කේටි ඉස්සර යන මෑණියෙකුට ඒක හත් වෙනා වගේ
යා කියනවා මාව උදේ පාන්දරට දකින්නකොට යාට මේ කියන්නේ යාට නිකන් මොකද්ද පිච්චෙනවා වගේ දැනෙනවා. මං හිතන්නේ පෙර වෛරක් කරනවා. දැන් මං කොහොම හරි යාව නිවන්න තමයි මගේ උත්සාහය තියෙන්නේ. දැන් නැත්තම් මේ පෞල් ජීවිතේ විනාශ වෙනවා මමත් විනාශ වෙනවා. ළමයි තියෙනවද? දුවත් එක්ක. දුව නන්නේ විලා. ඕන. මේ විරුද්ධ තමයි ගොඩක් මේ ඒකත්තර එහෙම තමයි. ඉතින් දැන් ගැටීම වැඩි අයට නිවෙන්න පුළුවන් ඉක්මනටම මේ සැබෑ ධර්මයේ ලැබුණොත් මේ සිස්ටම් එක ලැබුණොත් මොකද ඒගොල්ලන්ට ටග්ගාලේ තේරෙනවනේ. දැන් ගැටීමනේ ඉන්නේ. එතකොට යාට මේක වුණොත් මේ සිත දකින්න කියන එක දන්නේ නැත්තේ. එතකොට යාට දකින්න ඕන දේ යාට ළඟ තියෙනවනේ ඕනවටත් වඩා. ඉතින් ඒක නිසා ඒ ලේසි. ඔය මයික් එක දෙන්න හරියට. මෑණියගේ දැන් බණ ගොඩක් මම හැමතිස්සෙම මහත්තයා තමයි යොමු කරන්නේ මාව දැන් අර මෑණියගේ මම කියවම අර මහත්තයලා කියන්නේ නෑනේ ඔබ මේ සතර පායට වැටෙන්න එපා අර මේ කියලා මෑණියගේ බණවල තියෙනනේ මහත්තයා මගේ මහත්තයා මේ මාව දැන් මේ පැත්තටම යොමු කරනවා විතරම කියලා මේ වැටෙන්න එපා දරුවෝ මෙහෙම මට අදිට කේන් කියන්නේ මෑණිය ඒව කිව්වා මම කිව්වම අර ගියයි ඔව් ඒ උදේ මහත්තයා ගණන් ගෙලිම නැතුණා එහෙම අර මෑණියගේ බණ අහනකොට තමයි මේක වැටුනේ මම මේ සතර පායට වැටිනේ කියලා තමයි මෙතුන් ගොඩේ ඉන්නේ කියලා. දැන් මම උදාහරණයක් මේ ලයිට් මහත්තයා මට දැන් කියලා දැන් ඔය ඉස්සරහදී උලා හොඳයි කියලා. ඊගෙන මම ගොඩාක් නිවෙන්න ගත්තේ අර මෑණියගේ බණ අහනකොට තමයි මේ සිත ගැන තේරුනේ මට. එතකම මම තේරුනේ සිත ගන්නවා බණ අහනවා බෞද්ධ නාටිකව අහනවා ඔය හැමදේම අහනවා. එතකොට අර මාත්‍ය වෙන්න බෑ. මහත්තයනේ හැමෝම වගේ මට ඒක තිබුණා මේ කියන්නේ අර වැටින්නේ මන්නේ නෑ මේක තිබ්බා මෙයා. වෘද්ධක් වගේ පුරුද්දට වගේ අර ඉබේ හැමෝම අතර ගැටෙන ස්වභාවය වැඩි මගේ. දැන් මම තේරෙන් ගන්නවා මම මේ ගැටෙන හොඳ නෑ කියලා අර මෑණියගේ මන අහන්න තමයි මගේ අර හිතේ අර නිවීම එන්නේ ගොඩාක් දුරට මටම තේරෙනවා. දැන් මම ඉන්න තැනේ ගොඩාම තේරෙනවා. මම අද එනකොට දැන් නැටක් වෙනකම් මෑණියනේ මොන බණගෙන දුන්නේ නැවුවා මට මේවා තේරෙන්නේ නැහැ කියලා දැන් මෑණියන්ගේ බණ විතර යවි කියලා හරි ආත්ම මොකද කට්ටඩිය හම්බ වෙලා තියෙනවා. ඔය කාගේ කට්ටඩි ගංගත් ඇහුවේ නැහනේ. යාර බැන හිටියා. සුද්ධ සිංහලෙන් කියන්න එපානේ. කියන්නේ බර වචන කියන්නේ නැතුව. ඔකේ තරහ නැති කරගන්නේ. අභිධර්මයා ඒ තැන් වලට එක්කගෙන යනවා පන්සල් සිල්ගන්නේ ඒ හැමතැනම ගියා. සිල්ගන්න ගියත් ගෙදර ළමයි දෙවිය අවුවේ දැම්මද ඕක තමයි හොයන්නේ එතනින්ද ගිරුණා. ඒ තරම් මුලාවක හිටියේ. ඒ දැන් තමයි මේ කිසි මාවේ. ඒ දැක්කනේ කීසේ නෑ තමයි ඔව් තාප්‍රශ්න දැන් ගොඩක් හොඳයි එහෙම අන්න දැක්කද කල්යාණ මිත්‍රයෝ කල්යාණ මිත්‍රයා තමයි ඉතින් මහත්තයා මම හතුසේ විදිහට දැක්කද ඔව් මගේ කල්යාණ මිත්‍රයා ඒ දැන් ඔයාගේ තාත්තේ කොහොමද දැන් මම ඉස්සරින් නම් මෙහෙම කරගෙන දැන් කවුරු තරහ යන්නේ නෑ තරහවලට සමහර අවස්ථාවලදී විතරයි මම ඒක දකින්න උත්සාහ කරන්නේ කියන්නේ කවුරු හරි කට්ටිය බයිනකොට මම මගේ මෙතන ගිනි ගන්නවා. වැඩ ආයතනේ වුණත් වැඩ කරද්දි බයිනකොට මගේ මේවා පිච්චෙනවා මම දකිනවා. හැබැයි පැයක් විතර ගියාට පස්සේ අන්න ආයෙ අරක එනවා. එනකොටත් මම කොහොම හරි මේක සැකම් කරලා දිනන්න උත්සාහ කරනවා. ඒකත් එක්ක ෆයිට් කරනවා දිනන්න. මේ ඊට පස්සේ දැන් කවුරු හරි මොන හරි කතා කරනවා සමහරක් ඒවා පස්සේට තේරෙනවා සමහරක් ඒවා අර කොච්චර මොනවා කතා කළත් මම එතන ඉඳලා නෑ වගේ. ඒ කියන්නේ කට්ටිය කතා කරනවා එක එක දේවල් නොයෙකුත් දේවල් අර එතන හිටියේ නැති කෙනෙක් වගේ. ඉතින් කවුරු කතා කරාම ඔක්කොම ගුණ ගොඩවල් ටික එනවනේ. දැන් එතන එහෙම මම අර ටිකක් හිතට පුරුදු කරන්න තමයි මම ඒක කරේ. කවුරු කතා කරන මගේ දිහා තමයි මම බලාගෙන ඉන්න උත්සාහ කරන්නේ. විතරම. මොකද්ද රසාව? මම මුද්‍රණ සංස්ථාවේ වැඩ කරනවා. මුද්‍රණ සංස්ථාව. ඒක තමයි. ඉතින් දැන් ඔයගලන්ට මේ දේවලුත් කරන්න වෙනෝනේ. තමුන්ගේ රස්සාව කරන්න ඕන. මගතොට යන්න ඕන නේද? හම්බ වෙන්නේ අපිට පුතංජනය. රහතු හම්බ වෙන්නේ නැහැ නේ. ඉතින් ඒවා හොඳයි. එතකොටනේ තමුන්ගේ විදර්ශනාවට අවශ්‍ය කරන ඒවා තමයි හම්බ වෙන්නේ.
මොකද සිතට තරහ යන එක හොයාගන්න නම් ඒ වගේ තරහ අවසන එකක් ඉන්න බෑ නේද? එතකොට නේ මේක ආයුෂ් වෙනකොට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නේද? කාමරාගේ බාහිර කාමරාගේ කැඩුවේ මම ගොඩක් අවුරුදු කාමරාව? ඔව් කාමරාගේ කියන්නේ වැරදි වැරදි කාමයේ කියනවනේ. ඒ කියන්නේ මගේ සිත වැරදි ස්ත්‍රියක් කරා යන ඔන්න අන්න එතනදී මම හිතට එන වෙලාවෙදි දැක්කා ඒක. ඒක නැති කරන්න ඕනේ මේක විතර තමයි කියලා. දැන් අර බරුද්දන් නිවෙනවා වගේ ඒක ඇවිල්ලා නැතිලා යනවා. දැන් අර පත්තු කලාතුරකින් එන්නේ දැන්. කලාතුරකින් ඇවිල්ලා එහෙම දැක්කම කලාතුරකින් ඇවිල්ලා ඉස්සර ඉවරට අර ඔක්කොම දැකිනවා. ඒක ඒ අවස්ථාවේදී දැකනවා එතනින් නැතිලා. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි කියලා මට තේරෙනවා. ඒ කියන්නේ මහා අපි මුලාවක තමයි එතන ඉඳලා තියෙන්නේ කියලා. ඔව්. ගොඩක් හොඳයි. දිගටම ওই විදිහට කරගෙන ඒ කියන්නේ කරගෙන යන්න කියලා දෙයක් මේ කිව්වම ග්ලෝබිකා මහා භාරත හිතන්න එපා. ඇඟට පතට නොදෙලෙන්න සිත දකින්නයි තියෙන්නේ මේක. මොන වැඩේ කරත් ඒක ඔටෝ වෙනවා ඊට පස්සේ. සිත දැකීම කියන එක ඒක සිත මෙහෙම අතේ තියන් ඉන්නවා වගේ සිතුවිලි ස්වභාවයන් ඒවා තේරුම් යනවා ඉතින්. ඔව් වෙනවා. ඒක තමයි මෑණියනේ අර මගේ බිරිඳ තමයි ඒක පුරුදු කළේ මට මේ අර පිට දකින්න ඇති. ඒ කියන්නේ වයින්වලට සිතට මේ එක දවසක් මම ඇත්තම කියන්නේ කාගෙන් මොකද හිතන්න එපා සමා වෙන්න. අනේ නෑ බිරිඳ මට පොල්තේ බෝතලෙන් ගැව්වා. යාගේ කේන්ති එක. මත් එක්ක මොකුත් නෙමෙයි. අක්කලා ප්ලාස්ටික් බෝතලෙන් ගන්නවා. එයාට තරහ ගියාම එයා කාගෙන් හරි පලිය ගන්නවා. ඊට පස්සේ ගැව්වහම දෙලින්ම මේ මගේ ඔළුවට යදුනා. ඒකද මම කරේ වැඩි මම දුවලා ගිහිල්ලා කොට්ටේ බදාගෙන හිටියා. මගේ දේ අතුලේ ක්‍රියාත්මක වෙන දේ මම දැක්කා. මේක හරියන්නේ නැහැ දැන් මේ නැත්තම් මේ විනාශයක් වෙනවා. අන්න එතන තමයි ටික මට දැන් මෙයා බයිනකොට මම ගියා. එහෙම වුණා. දැන් එතකොට මෙයාට තවත් කේන්ති යනවා. එහෙමත් තියෙනවා. දැන් නම් හොඳයි මේ ටික. මෑණියන්ගේ බණ දිගින් මම උදේට දාලා දීලා දැන් මම කියන තේරුම් ගන්න මේක. බලන්න නිවුණු ජීවිතේද හොඳ අර මේ ගිනි ගන්න ජීවිතේද? ගිනි අරගෙන තමයි මේ ගිනි ගන්න කෙනා තමයි මේක තේරෙන්නේ කියලා මට හිතෙනවා. අමාරුලාට මට කේන්තියක් තරකල්ලම කියනවා. ඕයි දැන් ගින්න අවු ඒකනේ ගින්න අවුල් ඇවිලෙන්න දීලානේ අවබෝධ කරන්න කිව්වේ. නැතුව හිත හටගන්න ඉඩ නොදී වහගෙන ඉඳලා භාවනා වලින් කරන්නේ ඒකනේ හිත හටගන්න ඉඩ දෙන්නේ නෑ වහනවා. වැහුවම ගිනි ගන්න බව දන්නේ නෑ, ඇලෙන බව දන්නේ නෑ, මොකුත් දැනගන්න වෙන්නේ නෑ නේද? ඒතර ඒකෙම තමයි හැමදාම ඉන්න වෙන්නේ. ඒකෙන් මොකුත් ලැබෙන්නේ නෑ, ප්‍රඥාව නෑ, සසරින් ගැලවිලා නෑ. අර හිත එන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නෝ යම්කිසි හංගල් තියනවා වගේ හංගල තියනවා යම්කිසි අරමුණක් එක රඳබලා. මොකද මේ සිත කියන එක යම් අරමුණක රැඳෙව්වම එතන බ්ලොක් කරන්න පුළුවන්. එන්නේ නැති වෙන සිත සකස් වෙන්නේ නැති වෙන බ්ලොක් කරලා තියන්න පුළුවන් යම්කිසි කාල සීමාවකට. ඒක තමයි ඔය කරන්නේ. ඒක නිවන නෙමෙයි. ඒකෙන් වෙන්නේ නිකන් භූතයෝ බිහි වෙනෝ කිසි වැඩකට නැති පිස්සෝ වගේ නුන සුළුකු කරගෙන බලන්නේ නිකන් මහා මුතු විදියට යන්නේ ඉන්නේ හරිය මුතු විදියට කතා කරන්නේත් මහා මුතු විදියට කිසිම හන්දන්නේ ඒව අමුතුම සිස්ටම් එකක් භාවනා කරන අය. හොඳයි නේද? මේ මනස විකෘති මේ සිස්ටම් එක මේ සිත ගලාගෙන යන එකට කිසිම විදියකින් අපිට බලපෑම් කරන්න බෑ. කරොතින් මානසික ලෙඩක් වෙනවා. මේක සිස්ටම් එකක් නේ. මේක වේගවත්ව ක්‍රියාත්මක වෙන දෙයක්. ඒකට මේ වේගවත්ව ක්‍රියාත්මක වෙන්න දීලා ඒකේ නැසිය යුතු තැන තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දුන්නේ. සැබෑ මානසික වෛද්‍යවරයා කියන්නේ ඒකයි. යා මනසේ අපි නැති කළ යුතු තැන පෙන්නුවා අපිට. අපි හදන්නේ මුළු මනසම විනාශ කරන්න. මේ අර වැඩකට නැති වැඩ කළා. එහෙම කරන්න ගියොත් මේක දෝරේ ගලලා ශක්තිය මේ වෙලා පුපුරලා ගිහිල්ලා සම්පූර්ණ විකෘතියක් වෙනවා. බුදුහාමුදුරුවෝ අපිට පෙන්නුවා මනස මේ විදියට සකස් වෙන්නේ මේක අපි අල්ලන්න ඕන තැන මේ පල්ලෙහා ඉඳලා උඩට යනකොට අපිට ඉස්සෙල්ලාම දැනෙන තැනයි අපි අල්ලන්න ඕන. එතනයි අපේ ගිනි ගන්න තැන. ඒතකොට මේ ගින්නක් විදියට අපි තේරුම් ගන්න ඕනේ එතන. එතකොටයි නිවෙන්නේ.
මේක දැක්කම සම්පූර්ණ නිවිලා ගියා. අපිට කරන්න වැඩක් ඉතුරුන්නේ නැහැ තව. ඒ සැබෑ මහා ප්‍රඥේකුගේ මඟ පෙන්වන්නේ. මේකේ වැරද්දක් වෙන්නේ නැහැ කිසිසේත් මේකේ වැරද්දක් හදන්න අපිට අඩුපාඩු. ඒකේ නියම විදියට ගියොත් අපිට නියම අත්දැකීම් ලැබෙනවා. වැරදි විදියට ගියොත් වැරදි දේවල් තමයි ලැබෙන්නේ. සිත අවබෝධ කරනවා. සිතේ සිස්ටම් එක තේරුම් ගැනීම ඇරෙන්න මේ තව එක්කෙනෙක් මන් දැක්ක දාලා දෙනවා අත සෝදනවා සබන් ගන්නවා බත් කනවා ඒවත් සිතුවිලි නේද මේ මොනවදෝ විකාර වගේක්. ඒ විකාර කියන්න නෙමෙයි කියන්නේ මේ සිතෙන් තමයි හැමදේම කරන්නේ. අත හොදන්නේ සිතෙන් තමයි. සිත සකස් වෙන සිත තමයි දන්නේ අත හොදනවා කියලා. නැතුව මොකද දන්නේ අත හොදනවා කියලා. සිත නැතුව මොකද දන්නේ? නේ තේරුම් ගන්නනේ ඕනවානේ සිතටනේ මේ දැනෙන්නේ කියලා. ඒක මගෙන් අහලා හරියනවද? පෞකාර සිතුවිලි කියලා හරියනවද ඒවට? ඒක තමුන් තේරුම් ගන්න. මේ හැමදේම Tamanට තේරුම් ගන්න තියෙන්නේ. මනසේ සිද්ධ වෙන මේ සිස්ටම් එක තේරුම් ගන්නනේ අවබෝධ කරනවා කියන්නේ. ඒව ලස්සනට Tamanට තේරුම් ගන්න ඕන. අත සෝදන ඒ ඔක්කොම කරන්නේ සිත නේද? ඒතන තේරුම් ගැනීමක් නේ තියෙන්නේ එතන නේද? සිතයි මේක කරන්නේ කියලා. ඉතින් ඒක ඉඳගෙන ගත නෑ සිත විතරයි මේක තමයි මේක කිය ඒක එහෙම යන්න එහෙම අමුතු අදහස් දාන්න කිව්වේ නැහැ ඒකට. අමුතුවෙන් ඒකේ ජීවත් වෙන්න කිව්වේ නැහැ. ඒක හිමින් අර මං කිව්වා වගේ නිහඬව තේරුම් ගන්නයි කිව්වේ. පත් කන්න දැන් බඩගිනි වුණාම මම දකින්නේ සිග්නල් එකක් නේද එන්නේ අපිට. කෑම කන්න කෙනෙක්. ඒකට එතන එක්කෝ ඇලීමක් එනවා නැත්නම් ගැටීමක් එනවා. කන්න ඕන නම් කන්න. මොකද මේ දෙකෙන් එකකට මේ සිත අනිවාර්යයෙන්ම සකස් වෙන්නේ. එතකොට අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ සිස්ටම් දෙකෙන් එකකට නේද මේ සිත සකස් වෙන්නේ. අන්න තේරුම් යාමක් ඒක. අවබෝධයක්. ඒක සිත සකස් වෙනවා කියන එක අවබෝධයක්. තමයි තේරුණා ඒක. තේරුම් යන ස්වභාවයන් වැඩි කර ගන්නවා මිසක් දැන් මේක මම කිව්වට පස්සේ අරක කොහොමද මේක කොහොමද අතන මෙහෙමද මෙතන මෙහෙමද ගගා ගොම් ප්‍රශ්න අහන්න එපා. ඒව මහා මෝඩ ප්‍රශ්න. ඒව අහන්න එපා. අහනා ඉන්න නිසා මේ කියන්නේ. ඒව මෝඩ කතා ඒව. ඒ සියලුම ස්වභාවයන් තමුන්ට දැන් ඔන්න මග පෙන්නලා දුන්නා. උඹගේ හිත හොඳට බලාගනින්න මේ හොද්දට අතපත ගාලා බලාගනින් ඕකේ වෙන හැම සිස්ටම් එකක්. ඒකනේ කිව්වේ. තවත් මම ගානේ මොනවද ඒකනේ. ඒතර අරමත් වෙනවා මෙහෙමත් වෙනවා අරකත් වෙනවා මේකත් වෙනවා Tamanට තේරෙනවා. Tamanට තේරෙනවා. Tamanට හොඳ අවබෝධයක් එනවා සිතේ ස්වභාවය ගැන. ඒතකොට ටික ටික නිහඬ වෙන ස්වභාවය නිවෙන ස්වභාවයකට යනවා. එහෙම තේරෙනවද? එතන මෑණියෝ ඒතර නිහඬ ජීවිතයකට අපිට කටින් වචන කියන්න යනකොටම හිත දකින්නකොට අපිට අර නිෂ්ප්‍රයෝජන වචන බොරු වචන ඒවා එකක්වත් කියවෙන්නේ නැහැ. නිහඬ චරිතයක්. ඔව් නිහඬ වෙනවා. මට අරිනකොටම ඇත්තට කතා කරන්න දෙයක් නැහැ වගේ බෑ. දැන් පිරිසක් එක්ක ඉන්නකොට දැන් කතා කරන්න මුදුන වෙලා කතා කරන්න අපි හදනකොට දැනෙනවා මට ඔන්න මමත්ගේ තමයි දැන් ඉන්නේ ඔය. ඒකට හිත දකින්නකොට ඔන්න සකස් වෙලා දැන් ඉන්නේ කියන මයික් එකට කියන්න. එතකොට මේ ඇත්තටම මේක කියන්න ඕනේ අවශ්‍යතාවය නැති වෙනවා. නැති වෙනවා. ඇත්තටම අර මෝඩය තමයි පණින්නේ මේ ඉස්සරහට හැමල. දැන් සාමාන්‍යයෙන් කැමති කයිවාරු ගහන අයටනේ කැමති නේද කවුරු උනත් නේ? කතා කරන්නේ නැති අයට කැමති නෑනේ මොකෙක් වන්නේ ආපු ඕක මුඩුවේ කතාවක් කරන්න. හැබැයි මේ මුඩුම ගමට කතා නොකර ඉන්න එක වෙනයි හරි. එහෙම රැළකුත් ඉන්නවා. ඒ උන් කියන්නේ මේ කියන්නේ. කුවක ගම ඇතුලේ තියාගෙන කතා කරන්නේ නැතු වෙන්නේ. ඒගොල්ලෝ නෙමෙයි මේ කියන්නේ මේ. ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. නැති ස්වභාවයට මේ සිත අවබෝධ කිරීම තුලින් ලබන ඒ පුහුණුව තුලින් ලබන එක ගැන මේ කියන්නේ. ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. මම ඒකනේ කිව්වේ. කිව්වොත් බොරුවක් ඉතින් කියන්නේ. Taman නොකරපු දෙයක්, Taman අද්දොත් නොදකපු දෙයක් තමයි කියන්නේ. දැන් ගඟක් මෙච්චර පළලයි කියන්නේ බොරුවද ඇත්තද? ගඟේ දිග මෙච්චරයි කියන්නේ. ඇත්තද බොරුද? මැනලා බැලුවද? නෑනේ. කොහෙද තිබුණේ? ඈ? පොතේ.
ඕක එක ඉලක්කමක් හරි වැරදුනොත් ලකුණු දෙනවද නැද්ද? ඉතින් ඒ නිසා හරියට මෙච්චර නම් ගඟේ පළල මෙච්චර නම් ගඟේ දිග හරියටම ලියන්න ඕනේ. ඒකට විතරමයි ඒක අවශ්‍ය වෙන්නේ. සහතිකේ ගන්න විතරමයි ඒක අවශ්‍ය වෙන්නේ. වෙන අපිට අවශ්‍ය වෙනවද ඒක? අපි රස්තියාදු ගගා මැරෙන කම ඉගෙන ගන්න ඔය කෝලම් කර ඉන්න නැතුව නිවන් දැකපල්ලා. දැන් මහාචාර්යවරු ටික ඔක්කොම මේ කරට අරගෙන ඉතින් මං කියන්නේ කොච්චර ඉගෙන ගත්තා. මම මේ දකින්නේ කොයි තරම් ඉගෙන ගත්තත් අර වාහනයකට අහුවෙලා මිය ගියොත් අර අච්චර කාලයක් ඉගෙන ගත්තු ටික සත පහක වැඩක් නෑනේ චුස් ගාලා එතනම ගියා. මොකද යන තැනකට අරන් යන්නේ නෑනේ. මේ ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි කියන්නේ ඉගෙන ගන්න ඕන තරම්. හැබැයි මේක කරනව ගත්තොත් කිසි වැඩක් මේක තියෙද්දි දැන් මේ චතුරාර්ය සත්‍ය නේද මේ සිස්ටම් එක අහුවෙලා තියෙද්දි දැන් අපිට මෙච්චර කාලයක් තිබුණේ නෑනේ මේක හරියට දන්නේ නෑනේ මේක අරෙන් කියනවා මෙයින් කියනවා කිසි දෙයක් තේරෙන්නේ නෑ. දැන් මේක සිස්ටම් එක තියෙනවා හරියට තමුන්ට ඒක කිරීමේ හැකියාව තියෙනවා තමුන් තුල කරගන්න. දැන් නෑනේ සසරේ මේක වඩපු නිසා තමයි නේද නෑනේ අපිට දැන් මේක මේ මොහොතේ අවබෝධ වෙන්නත් හේතුව සසරේ වඩපු නිසා කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න හේතුවත් එයා ඒක වඩලා නැති නිසා. එයාට තියෙන්නේ වඩන එක පටන් ගන්න ඕනේ නේද අදුම ගන්න. එයා දැන් මේ ලැබුණු වෙලාවෙදිවත් ඒක පටන් ගත්තේ නැත්තම් මේක හොඳම chance එක නේ යාට නේද? ඊළඟ සැරේ යාට එනකොට ගෞතම බුදු සාසනේ නැහැ. ඉතින් එතකොට දැන් මේ තිබිලත් මෙහෙමනම් නැති වුණාම නැත්තටම නැති වුණොත් මේක කොහොමද කට්ටියගේ වැඩසටහන් එතකොට? මේ නිර්වාණ මාර්ගය නැත්තටම නැති වුණොත්. අර කිව්වේ බුදුහාමුදුර එකිනෙකා මරා ගන්නවනේ කොටා ගන්නවා ඒව එතකොට වෙන දේවලුත් කියලා තියෙනවනේ බුදුහාමුදුර මේ ධර්මය නැති වුණු කාලෙට ඉපදෙන අයට සිද්ධ වෙන දේවල් නේ. ඉතින් හරියට ඒක තමයි වෙන්නේ. දැනටත් මේක තියෙද්දි ඒක පාගගෙන කරන වැඩවලින් තේරෙනවා නේද? එහෙමයි. ඒක සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා පුරුද්දේ උපරිමය තමයි මේ ජීවිතේදී මේ දැන් ඉවර කරගන්න. එතකොට ඒක ඉවර කරගන්න බැරි වුණ අයට තව ඉස්සරහට යන්න පුළුවන්. පුහුණු වෙන්න පුළුවන්. හැමෝටම වැඩක් තියෙනව කරන්න. නිර්වාණ මාර්ගය තුල මං කියන්නේ ඒකයි. මේක එළියට ආපු වෙලාවේ ආයෙත් දෙසරයක් හිතන්න නැතුව කරන්න. මොකද මේ තමුට අවනම්බුවක් වෙන්නේ නැහැනේ නිවන් දැක්කයි කියලානේ. තාත්තේ බහින්නේ නැහැනේ. ලොකුකන් දිය වෙන්නේ නැහැනේ. නේ? ලොකුකන් දිය වෙනවද නැද්දත් කියලා Tamanටම තේරෙනවනේ නේද? මේක කරොත් නේද? ඒකයි මම කියන්නේ. මේක අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම තමුන්ගේ සිත නිවාගත යුතුයි. ඒක නිවැරදි විදියට නිවාගත යුතුයි. වෙන අපි වෙන දේවල් කරලා තමයි මෙච්චර කාලයක් නිවාගත්තේ. මොකද අපි දන්නේ නැති නිසා මනස කෙලින්ම අපි මනසයි මේ හැදිය යුත්තේ කියන එක අපි දන්නේ නැහැ. දැන් ඇත්තටම බලන්න කොච්චර අසරණයිද කියලා අපිත් ඒ කාලේ උදේ හවස මේ ඔය පන්සිල් ගත්තා නේද? දැන් මේ ගන්න එපා කියන එක නේ මම කියන්නේ මම කරපු දේවල්. ඉතින් පපුව රිදෙනකන් කියනවා අපි ඒ ගාථා නේද? හැබැයි ඉතින් අපිට මේ ඉන් එහාට දෙයක් අපි එතනදී හිතුවා අපිට ලොකු රැකවරණයක් තියෙනවා කියලා. මොකද ඉන් එහාට දෙයක් අපි දන්නේ නැති නිසා නේද? නමුත් අපිට ඉන් එහාට දෙයක් අපිට ආයෙත් ලැබුණම අපි එතෙන්ට ටක් ගාලා යන්න ඕනේ නේද? අතන අතෑරලා. අර හන මිටි අතාරිනවා කියන්නේ යන්නේ ඒකට. එතකොට මීට වඩා හොඳ තැනක් අන්න එතන තියෙනවා. එතන මීට වඩා දියුණු වෙන්න පුළුවන්. මගේ දුක නිවා ගන්න පුළුවන්. ආයෙත් එතෙන්ට යනවා. ඒක මේ වුණාම තව ඊට වඩා දියුණු තැනක් හම්බුනා මෙතෙන්. අර වැරදි තැන් වලට නෙමෙයි. මම කියන්නේ තමුන්ගේ අර මේ ගමන නිවැරදි වෙනවා කියන දෘෂ්ටිය ඍජු වෙනවා මගේ ක්‍රමක්‍රමයෙන් කියන තැනට තමුන්ට ලැබෙන ඒ දේවල් තෝරා බේරාගෙන යන්න ඕන. ඒක කියන්නේ. එහෙම තේරෙනවද? ඒතකොට සිත පිළිබඳව මේ සිත හාර හොයන්න යන්න එපා.
ඒකගේ හොයන්න දෙයක් නැහැ හාර. අතන මෙහෙමද මෙතන මෙහෙමද නෑ. චුස් අතෑරියා. අතෑරියාම මේක සේරම අතෑරිලා ඉවරයි එතන. මේක මෙහෙම නම් හැදෙන්නේ මේක දැක්කම ඉවර වුණා නම් ආයෙත් හොයන්න තියද කියලා සිරින්ගගෙන නෑ. තේරුණාද? වෙසමුණේ නේද ආගිනා? ඒ මොකද මේව නමක් දාන්නේ? ඇත්ත නමද බොරු නමද? වෙසමුණිට කොහොමද දැන්? වෙසමුණි ආරුඩ වෙලා? ආරුඩ වෙන්න කියලා නෑනියෝ ඇත්තටම මේ එන්න කතන්දරයක් විතර. මෙහෙමයි මේ කියන්නේ ආරුඩ වෙන්න නෙමෙයි අතන මට මේ අන්තිමට මෑණියට මතකයි මම මෙහෙට ආවේ 2018 අර කකුල කැඩිලා ලොකු ප්‍රශ්න ගොඩක් එක්ක. දැන් මට ඒක කකුල සනීපයි ටිකක්. ඊට පස්සේ මෑණියෝ මේ අප්‍රේල් වල මගේ තාත්තා නැති වුණා. මම පවුල එකම ළමයා. එකම දුව. එතකොට ඇත්තටම මෑණියෝ මට දිවි නසා ගන්න තරම් හිතුණා. දිවි නසා ගන්න තරම් හිතුවිල්ලක් ආවා. ඇයි? මම තාත්තට පුදුම විදිහට බැඳිලා හිටියේ මම. තාත්තා කියන්නේ මගේ ජීවිතේ කිව්වොත් හරි. මට මගේ පණ වැඩක් නැහැ. මට තාත්තව තමයි වටින්නේ. ඉතින් නමුත් මම දැක්කා මම කරපු එකම ජයග්‍රහණය තමයි මම දැක්කා මේක මේ සකස් වීමක් බව. මට මෙහෙම හිතෙනවා. මේ තරම් ආවේගයක් එනවා කියලා. එතකොට මම ඒ දේ කරන්න ගියේ නෑ. බලාගෙන හිටියා. වේදනාවක් තිබ්බ බොහොම පැහැදිලිව. මෙතන ඇවිල්ලා එනවා. හැබැයි මම මේ මෙතනට ආවට පස්සේ දිගටම ඕක මේ ප්‍රැක්ටිස් කරා. මේ අය කියන්නේ චිත්ත දකින්න කියන එක ප්‍රැක්ටිස් කරා. ඒක ප්‍රැක්ටිස් කරපු එකෙන් ඒ කියන්නේ මම එහෙම දෙයක් කරගත්තෙත් නැහැ. මානසිකව ලොකු වියවලකට වැටුනෙත් නැහැ. හැබැයි යම්කිසි මට දුකක් තියෙනවා. මොකද තාත්තා කියන එකට මම ලොකු වටිනාකමක් දුන්නා. ඇත්තම කිව්වොත් මගේ ජීවිතේම තාත්තා. ඉතින් ඒක යන්නේ පයදාතත් මං ඇත්තටම මේ කියන්නේ මෙහෙම මනස දැකීමක් කරලා තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම යනවා නේද? එතන එහෙනම් එදාට පෙට්ටි දෙක දැන් යන්නේ තාත්තගේ දැනටද? ඒක තමයි නෑ කියලා මම දැන් දන්නවනේ. නෑ කියලා දන්නවා. මම දිවි නසා ගත්තොත් ඊට වඩා ප්‍රශ්න එකක් කියන්නේ මේ සංසාරේ එකම ඒක තව විකාරයක් වෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා එහෙම මට්ටමකට මම ගියේ නැහැ. මම ඒක දැක මට දැන් සකස් වෙන එක නැති වෙලා නෑ. ඒක ඒ කියන්නේ මට ඉන්න බෑ කියලා හිතනවා. හිතන එක දැක අම්මා ඉන්නවා. අම්මා ළඟට යන්නේ. අම්මා ඒ කියන්නේ අම්මත් ගොඩක් අවුල් වෙලා ඉන්නේ. අවුල් වෙලා තමයි හිටියේ. ඒ කියන්නේ මේ තාත්තගේ නැතිවීම දැන් මම මෙහෙම හරි දෙයක් චුට්ටක් හරි අහලා තියෙනවා. දැන් අම්මා වයස කීයද තාත්තගේ? තාත්තට 62යි. 62ක් හිටියම නේද? වරිණ අපුරුයි මේ මෑණියෝ නේද? එහෙම හිතෙන්නේ නැහැ. දැන් තාත්තගේ අම්මා පවා තාම ඉන්නවා. හැම ආච්චිලා කියලා ඔක්කොම ඉන්නවා. ඒකනේ දරුවෝ කිව්වේ කවදා කොතන කොයි විදියට කොයි මොහොතේ මැරෙනවද අපි දන්නේ නැහැ. ඉතින් ඔයා එතකොට දැන් ඔයා මේ ධර්මයත් අහපු කෙනෙක් විදියට ඔය අන්න ඔයා ආපස්සට හැරෙන්න ඕන. ඔයා අර අනුසෝතගාමී වෙලා බෑ මේ ධර්මතාවය දැන් අවබෝධ. ඔයාට හොඳම එකක් තාත්තා මැරුණ එක. දැන් ඒ කියන්නේ තාත්තා මැරුණේ ඔයා නිසා නෙමෙයි. අපි මේ කියන නිසාවත් නෙමෙයි. තාත්තගේ ආයුෂය. එයාගේ කර්ම ශක්තිය එච්චරයි. ඒකට ඔයාගේ ආයුෂය එකතු කරන්නවත් අම්මගේ ආයුෂය එකතු කරන්නවත් බෑ. ඒක තමයි යථාර්ථය. එයා මැරෙන එක ඔයාට වළක්වන්නත් බෑ. ඔයා මැරෙන එක එයාට වළක්වන්නත් බෑ. තාත්තා කියන එක ලැබුණේ මේ අවුරුදු ඔයගේ වයස කීයද? 27යි. 27ට නේවාට නේද? ඔය තාත්තෙක් උනේ. ඒකෝ ඒව කර්මානුරූප වාගේ. මේ යථාර්ථය මම කියන්නේ හරිද දුක නිවා ගන්න යථාර්ථය යථාර්ථයේ මේම තිරික්සනකොට අවුස්සනකොට දුක කියන එක නැහැ. ඇයි? සම්බන්ධතාවය තහවුරු වෙනවා මෙහෙම එකක් නේ කියලා. එතකොට අපි කාටත් ඕක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ දැන්
තාත්තෙක් හැදුනේ මෙහෙමයි. එතකොට තාත්තයි මමයි මේ බැඳීම කියන්නේ මේ මානසික බැඳීම. එතකොට දැන් තාත්තා ඇත්තටම නෑ. එතකොට මම තාත්තටද බැඳිලා ඉඳලා තියෙන්නේ මගේ හිතටද? මේ හිතේ දුක ඇයි? තාත්තා ගියානේ දැන්. ගිය තාත්තටයි මෙයා වැළපෙන්නේ. එහෙනම් මේ එයාට නෙමෙයි මං ආදරය කරලා තියෙන්නේ. ඇතුලේ තාත්තට ඇතුලේ කතන්දරේකුයි මේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන විදියක් නෑනේ. එහෙනම් මට ඉස්සෙල්ලා තාත්තලත් එනං මේ එන්න එපා මෙතෙන්ට නෑනේ. දැන් මේ අවුරුදු 27ක කාල සීමාවේ දාපු සංඥාවට තමයි මේ දුක එන්නේ මට. එච්චර ලুকু දේවල් එන්නහ තමයි. වෙසමුණි වුණාට තම වෙසමුණි වුණාට මේ බලපෑටියක් වගේ මේ වෙලා නේද? හිත හදාගන්න බැරුව වෙසමුණි ළඟින් එපා. වෙසමුණි ඇත්තටම මම නම එතන දාගෙන විනාශා ගන්න එක වෙසමුණි නෑ නේ මම ඒක කරේ නැහැ මම එතන මම හිතනවා මම එතන යම්කිසි ජයග්‍රහණයක් කරා කියලා. මොකද අනේ මොන ජයග්‍රහණය නිවන් දකින්න. හරි පොඩ්ඩ විදිහ යන්න වෙන්නේ. නමුත් මම අර බලනෝනේ මගේ ඕලාරික මට්ටම මම හිතපු හැටියට මම අද මෙතන කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. මම මනස දකින්න එක පුරුදු කරලා තිබ්බේ නැත්තම්. ඉතින් ඒක දැකලා තමයි මේ අද මෙතනට ඇවිල්ලා දැන් ඔබ වහන්සේ කියනවා ටිකක් හරි hina වෙලා කතා කරලා දැන් සාමාන්‍ය ඉන්නවනේ. ඉතින් එහෙම ඉන්නේ අර මේ ඒක දැකපු නිසා තමයි යන්නේ. ඉතින් ඒක තමයි යථාර්ථයේ දුක නෑ. දුක තියෙන්නේ අනවබෝධය තුලයි. අපි යථාර්ථය දන්නේ නැති නිසායි දුක. දුක කියන්නේ අනවබෝධයට නම දුක. ඒක තමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. අවබෝධ කරාම අපිට අර ඔක්කොමත් එක තියෙන අර ඥාති සම්බන්ධතාවයන් අපිට එකින් එක පේන්න ගන්නවා. ඥාති සම්බන්ධතාවයෙන් මේ දෙන්නෙක් අතර තියෙන එක විතරක් නෙමෙයි සියලුම බැඳීම් වල. පාරේ දුවන එක්කෙනාට මෙතන ඥාතියෙක් හදා ගන්නවා. අන්න අර යකා යනවා. නැත්නම් අලුතෙන් එක්කෙනෙක් ඉතින් අලුත්ම එක්කෙනෙක්. අන්න මේ මම දැන් කියන එක හොඳට තේරුම් ගන්න. ඥාති සම්බන්ධය කියන්නේ සම්බන්ධකමක් ඇති කර ගන්නවා මෙතන. මෙතන සම්බන්ධයක් ඇති වෙනවා ඒ ගිය එක රූපෙත් එක්ක. ඊට පස්සේ දැන් ඒකට ලෝකයක් හදනවා. පුරෙන්ද දන්නේ යාරටද මේකද මේ පැත්තට නුහුරු කෙනෙක්. දැන් මේ අනියත බියක් ඇති කර ගන්නවා. ඒ වගේ තමයි ওই සම්බන්ධතාවය. ඕක එකට ඉඳලා දැන් ඕන ඇති කර ඕවා දිහා ප්‍රඥාවෙන් අපි බැලුවා නම් බලනවා නම් අපිට මේ දුක තුනී කරගන්න දුකක් කියන එකක් එන්නෙම නැහැ ඇත්තටම. දැන් අපි දැන් නැත්නම් මේක කියන එකේ තේරුමක් නැහැනේ. බුදවරු ලෝකේ පහළ වෙන එකේ තේරුමක් නැහැනේ නේද? බුදවරු අපිට කියලා දුන්නේ මොකද්ද කියලා අපි හොයන්න ඕන. නේද? ඉතින් ඒක හෙව්වනම් ඔයාට ওই දුක එන්නේ නැහැ. ඒතර කොහොතාත්තේ? ඇයි මේ දුක? දැන් මෙහෙම නැහැ. මෙහෙම නැහැ. ඇයි මේක එන්නේ? එහෙනම් මේක නේද මේක කතන්දරේ. නේද? දැන් ඔයාට අම්මත් නැති වෙනවනේ. යා ඉන්නේ නැහැ යාට නේද? ඔයාත් මැරෙනවනේ ඉතින්. මැරෙන්න ඉස්සෙල්ලා ඔයා කරන්න ඕන මොකද්ද මේ යථාර්ථය අවබෝධ කරගෙන නැවත ඔයගේ දුක් ගොඩවල් වලට අහු වෙන්නේ නැති වෙන්න මේකෙන් නිදහස් වෙලා යන්නේ. ඉතින් ඔයා මේ ජීවිතේ බදා ගන්න ඔයාට කිසිම දෙයක් නැහැ. තාත්තා කියලා ඔයා බදාගෙන හිටියේ නෑ දැන්. දැන් නම් අතරම කිසිම නැති නැහැ තමයි. එසමුනේ. ඔය දිගට ආවෙත් නෑනේ නේද? අතරමඟදී කැඩුණානේ. කැඩුණා. හැබැයි මම හැමදාම YouTube එකේ මෑණියගේ දේශනාව අහනවා හැමතිස්සෙම අහගෙනම හිටියා. ඒ වගේ වෙහිපත් බලපද හිටියා. දැන් ඔෆිස් එකේ මෑණියෝ මේ දැන් මට තරහ එහෙම එනකොට දැන් මේ වලි යන මම ගියේ ටිකක් අර මේ මොනවද කියන්නේ රිකවරි ඩිපාර්ට්මන්ට් එකකට. ඒකේ අර පොඩක් වලි පැත්ත වැඩි. එතකොට එහෙම වලි යනකොට මම ඉස්සර නම් පැනගෙන යනවා. දැන් මේකදි මම ගියේ නැහැ. මම බලාගෙන ඉන්නවා. එතකොටත් අර ඇත්තම කතා කරොත් සමහර ලාවට මේ ඇතුලෙන් ගිනි ගන්නවා. අර මෑනියෝ කියන වගේ පන්දම දෙනවා. ඒ වුණාට මේ එහෙම මම ඒක ගන්නෙ නෑ. ඉන්නවා මෙහෙම. ඊට පස්සේ මේ කට්ටිය කියන්නේ බලනවා ඇයි මෙයා කිසිම ප්‍රතිචාරයක් නැත්තේ? මේ මෙයාට මොකද වෙලා තියෙන්නේ? එහෙම කිය. ඊට පස්සේ මම එවෙලට එහෙම ඉතින් පන්දම තියනවා එළියට පැන්නේ නෑ. ඇත්තම කතාව. එළියට පැන්නේ නැතුව හිටියා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට අර තරහ ගියා. ආයෙනවා. ඒ කියන්නේ ගෙදර ආවහම සමහරවල් නරක මතක් වෙනවා. දැන් සමහරවල් හිත මාර දෙපැත්තට හිතනවා. එක වෙලාවකට හිතනවා මේ ඔයා හරි. ඔයා ඒක මේ දැක්කනේ කියලා හිතනවා. තව වෙලාවකට හිතනවා ඔයාලා කොණ්ඩ රණ නෑ නේද කියලා. එහෙමත් හිතනවා නෑනේ. ඇත්තම මම කියන්නේ. එතකොට මට ඒ වෙලාවට හිතනවා අපරාධ එහෙනම් මං වචනයක් හරි කියන්න තිබ්බනේ කියලා හිතෙනවා. ඒ වගේම දැන් මම අර මට බණිනකොට පවා නිශ්ශබ්ද වෙන්න අවස්ථා තියෙනවා. මං එහෙම ඉන්නෙම නෑ. හිටියා. තරහ
යන එක බල හිටියා. මාන්නයක් යන වෙලාවට මම කතා කරන්න ඕනේ. ඊට පස්සේ ආයි හිතනවා මේ නම් මේක දකින්නවා කියලා හිතෙනවා. එක එක හිතෙනවා. හිතන හැමදේම දෙක හිටියා. ඒ දෙක හිටියට පස්සේ මේ මොනවාද ඒ කට්ටියත් එක මට්ටමකට ආවේ මගේ යටතේ හිටපු කට්ටිය. මෙයා ඒ කියන්නේ අපේ බොස් මේ එයා සැරනේ එයා අවුලන්නේ අරයා බැනලා ගියාමත් එයා ඉන්නවනේ. ඒගොල්ලෝ මට කී කරු ඇති. එහෙම අවස්ථාවක් තිබ්බා. ඒ කියන්නේ මං කියන එක ඉතර ගණන් ගන්න මම සැරමතින් ඕනකමින් ඉන්නවනේ අර කන්ට්‍රෝල් කරේ. ඉතින් ඒ වගේ අර ඒක කියන්නේ සිටුේෂන් එක බැලන්ස් කරන්න බැරි අවස්ථාවක් තිබුණා. මම ඒක මෑණිගේ අහන්නම හිටියේ. ඒ වගේ වෙලාවකදී මට තේරෙනවා මම තරහා ගිහිල්ලා මෙතන එළියට පයින් ඒක විහිළුවා. හැබැයි මෙතන යම් කිසි දෙයක් මේ වැඩේ කරන්න ඕනේ. ඒ වැඩේ කරන්න අවශ්‍ය පෞරුෂය එතනදී පෙන්වන්න අවශ්‍යයි නේද කියන එක මට අහන්න හිතුණා. ඔව් ඒක හරි. දැන් බලන්න මම මෙතනදී දැන් මම බනින්න ඕන බිඳුවටම දානවනේ කට්ටියගේ මනස නේද? අපහාස කරන්න ඕන බිඳුවටම දානවා මම අපහාස කළා. ඇයි එයාට එතෙන්ට දැනෙන්න ඕන ඒක. ඒ දැනීම තුල තමයි එයා ඒ අනිත් පැත්තට හැරෙන්නේ. එතකොට දැන් මේ ධර්ම දේශනාවලත් අපි මේ කරන ඒවයි ක්‍රමවේදයන් තියෙනවා. මොකද මේ ඕලාරික ඔච්චම් මේ ගොන් මනස ගහන තරමට තමයි මේක බිඳෙන්නේ. ඉතින් ඒ තුල දැන් ඔයා එතනදී දැන් ඔයාගේ රාජකාරිය කරන්න දැන් ඒක ඇවිල්ලා ආධ්‍යාත්මික පැත්තෙන් එක නෙමෙයි නිර්වාණය පැත්තටනේ. ඉතින් නමුත් ඔයාට මේ භෞතික ලෝකයේ තුල ඔයාගේ රැකියාවේ සමතුලිතතාවය ආරක්ෂා කරගන්න ඔයාට ප්‍රඥාවන්තව ඔයාගෙන් අකුසලයක් නොවන විදියට ඒ සිස්ටම් එක මේව කරගන්න ඔයාට ප්‍රඥාවන්ත වෙන්න ඒක කරන්න පුළුවන්. සැර නොවි සැර වෙන්න පුළුවන්. සැර නොවි සැර වෙන්න පුළුවන්. ඒ එතන අකුසලයක් වෙන්නේ නැහැ. මොකද ඒක කරන්න ඕන දේවල් නේ. ඒක නිසා. ඒ ජොබ් එක තවල් කරන අයට හැබැයි ඒක වෙනසක් තියෙනවා. අර වෙනද කරපු විදියට වඩා මේ ක්‍රමයට කැමති වෙන්න පුළුවන් ඒගොල්ලන්. ඒ අවනත වෙන ස්වභාවය වැඩි වෙන්න පුළුවන්. අර ස්වභාවයට වඩා. එතකොට ඒගොල්ලත් නිවෙන්න පුළුවන්. අතනදී බොසුත් වලි උණුත් වලි ඔක්කොම වලිනේ. වලියට වලිනේ නේද? නමුත් බොස් ප්‍රඥාවන්තව ඒගොල්ලන්ට දැනෙන විදියට ඒ දේවල් කියන්නේ හිත තේරුම් ගන්න ඕගොල්ලන්ගේ කියන තැන හිත බලන හිත ඒගොල්ලන්ගේ හිත පැත්තට ඒගොල්ලන් යොමු වෙන විදියට කතා කර. ඒක තමයි ඉතින් කියන්නේ මේක කරගන්න කියලා. මේක කරගත්ත කෙනා දන්න ඕන තැනක ගිහිල්ලා ඒව බැලන්ස් කරන්න. එයාට පුළුවන්. රස්සාව කරන්න පුළුවන් හොඳට බැලන්ස් එකේ මේක කරගත්ත කෙනාට. නැත්තම් අන්තිකට බර වෙලානේ බැලන්ස් කරන්න යන්නේ. ඉතින් ඒව කවදා දැන් ඒකනේ ඒව සාර්ථක නෑ. දැන් ඔයා ඒ සැරුණ කාලේ දැන් ඒක හරි විදියට කරා නම් දැනුත් ඒගොල්ලෝ උන් ඉන්නේ බෑ හරි විදියටනේ. නෑනේ උන් සැරෙන් ඔයා බලෙන් තමයි ඒගොල්ලෝ මේව කරගෙන ඉඳලා තියෙන්නේ. දැන් මේ ක්‍රමයේ අනුව බලෙන් කරනවා නෙමෙයි ඒගොල්ලන්ට නිවරදිවම ඒගොල්ලන්ට අවුල් නොවන තැනටම ඒගොල්ලන්ගේ මනස හදන්න පුළුවන් මේ ක්‍රමවේදය තුල. ඔයා ඉස්සෙල්ල නිවිලා ඒගොල්ලන්ට එතකොට ඔයාගේ ප්‍රඥාව අවදි වෙලානේ. එතකොට ඔයාට කරන්න ඕන දේ ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා එතනදී. කොහොමද ඒව බැලන්ස් කරන්නේ? වෙසමුණි හොඳයි. මම කට්ටිය කැම කාලා ඉන්න